समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता ධම්මස්සවන අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච පරම් භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති ඨිතෝ වා ඨිතෝම්හිති පජානාති නිසින්නෝ වා නිසින්නෝම්හිති පජානාති සයානෝම්හා සයානෝම්හිති පජානාති යතා යතා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති. අපේ පූජනීය රේවත හාමුදුරන් වහන්ස සදහැවර පින්නතුනි, අද අපේ භාවනා වැඩසටහනේ 5 වෙනි දවස මේ 2022 මැයි මාසේ 18 වෙනිදා මේ පවත්වන ධර්ම දේශනාව. ඉතින් අපි මේ දින 5 තුලදීම මේ සතිපට්ඨාන භාවනාව තුළ නිරත වුණා. උදේ 6 ඉඳලා රාත්‍රී 8:00 වෙනකම්ම අපි ඒ උතුම් වූ භාවනාව තුළ නිරත වෙමින් අපේ ජීවිතේ ඊතා උදාර උතුම් ශ්‍රේෂ්ඨ කුසල දහම් රැසක් අත්පත් කරගත්තා. සතිපට්ඨානයේ වඩන එක තරම් උතුම් දෙයක් මේ ලෝකේ තවත් නැහැ. ඒ නිසා අපි හැමදෙනාම මේ මුළු කාලය පුරාවකටම සතිපට්ඨානය වඩන්න සූදානම් වුණා. ඉතින් අපි ඊයේ දවසේදී සතිපට්ඨානයේ ආනාපාන කොටස පිළිබඳව විස්තර කරලා දුන්නා. අපි ආනාපාන පබ්බේ කියලා හඳුන්වනවා, නැත්නම් ආනාපාන කොටස. ඒ ධර්ම පරියායක් අපි විස්තර කරන්නට යෙදුණා. ඉතින් අද අපි මාතෘකා කරගත්තේ මේ ඊළඟ කොටස. ඒ කොටස හඳුන්වන්නේ ඉරියාපත පබ්බය, ඉරියාපත කොටස කියලා. ඒ කියන්නේ ඉරියව් පවත්වන එක පිළිබඳව. ඉරියව් කියන එක අපි එතකොට හොඳටම දන්නවා ඉරියව්ව මොකක්ද කියලා. ඒ බුදුරජාණන් වහන්සේ මේ අපිට ඉරියව් පවත්වන්නටයි කියලා දේශනා කළේ සිහියෙන් යුක්තවමයි. නේද? සිහියෙන් යුක්තව ඉරියව් පවත්වන්නටයි කියලා දේශනා කළා. එම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළ හාමුදුරන් වහන්සේලාට දේශනා කරනවා මේ භාවනානුයෝගී භික්ෂුව නැත්තම් සසර බය දක්නා තැනැත්තා මොකද කරන්නේ? ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. යනවනම් යනවා කියලා දැනගන්න. නේද? ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. ඊළඟට දේශනා කරනවා ඨිතෝම්හා ඨිතෝම්හිති පජානාති. ඒ කියන්නේ ඉඳිනවා නම් සිටිනවා නම් සිටිනවා කියලා දැනගන්න. ඊළඟට දේශනා කරනවා නිසින්නෝ වා නිසින්නෝම්හිති පජානාති.
නේද? ඒ කියන්නේ ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න. ඊළඟට දේශනා කරන්නේ මොකක්ද? සයානෝම්හා සයානෝම්හීති පජානාති. නිදාගෙන ඉන්නවා නම් නිදාගෙන ඉන්නවා කියලා දැනගන්න. නේද? ඒ ඉරියව් 4. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති. යම් යම් ආකාරයකින් මේ කය පවත්වනවද අන්නී ආකාරයන් දැනගන්ටයි කියලා දේශනා කරනවා. මේක තමයි ඊළඟට අපි අර මේ අජ්ජත්ත බහිද්ද ආදී කරුණු ටික ඊළඟට තියෙන්නේ. මේ ටික තමයි අපිට මේ දැන් පාවිච්චි කරන්න තියෙන ටික. නේද? ඉතින් මේකේ තියෙන මේ එක වචනයක් අපේ භාවනාවක්. ලොකු භාවනාවක්. මොකද්ද? ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. නේද? අපි දැන් එක එක භාවනා ක්‍රම තියෙනවානේ. බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව, සංඝානුස්සති, අනුස්සති භාවනාව. නේද? ඊළඟට කසින පඨවි ආපෝ තේජෝ වායෝ නේද? නීල පීත ලෝහිත ආදී වශයෙන් කසින තියෙනවානේ. ඒ වගේම දස අනුස්සති තියෙනවානේ. යුද්ධමාතකං විනීලකං දස අනුස්සති කියන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී ඒවා. ඊළඟට දස අතුබේ තියෙනවානේ. යුද්ධමාතක විනීලක විපොබ්බක විචිත්තක විකායිතක ආදී වශයෙන් මේවා 10 10 තියෙනවානේ. නේද? ඊළඟට මෛත්‍රී භාවනාව නේද? ඊළඟට කරුණා භාවනාව, මුදිතා භාවනාව, සතර බ්‍රහ්ම විහරණයන්. ඊළඟට ආකාසඤ්ඤායතන, විඥානඤ්ඤායතන ආදී ආරූප භාවනාවන්. ඔක්කොම භාවනා ගැන භාවනා නමින් විස්තර කරලා තියෙනවා. හැබැයි කොහේදිවත් තියනවද අහලා තියනවද බලන්නකෝ. සක්මන් භාවනාව කියලා එකක්. සක්මන් භාවනාව කියලා තියෙනවා නම් ඒක මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පුංචි වාක්‍යයක්. ඒක තමයි මොකද්ද? ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. සමහර අය කියනවා මේ මොකද්ද බුද්ධානුස්සතියේ සක්මන් භාවනාව නැත්නම් මෛත්‍රියේ සක්මන් භාවනාව එහෙම එකක් නැහැ. නේද? ඒක මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාවේ සක්මන් කර කර ඇවිද මෛත්‍රී වඩනවා. නේද? ඉඳගෙන මෛත්‍රී වඩනවා. නිදාගෙන මෛත්‍රී වඩනවා. ඒක මිසක් මෛත්‍රියේ සක්මන් භාවනාව කියලා එකක් නෑ. අපි දැකලා තියෙනවා සමහර පොත්පත්වලත් ලියලා තියෙනවා නේද? මේ මෛත්‍රියේ සක්මන් භාවනාව. එතකොට බුද්ධානුස්සතියේ සක්මන් භාවනාව එහෙම එකක් නෑ. සක්මන් භාවනාව නම් ඒක මොකක්ද? සතිපට්ඨාන භාවනාවමයි. අරක මෛත්‍රී නම් මෛත්‍රී භාවනාවමයි. නමුත් ඉරියව්ව වෙනස් කළා. නේද? එච්චරයි එතන තියෙන්නේ. ඉතින් මේ සක්මන් භාවනාව මේක හරි වැදගත් එකක්. මොකද අපි නිතරම කරන භාවනාවක්. නිරන්තරයෙන් අපි පුරුදු පුහුණු කරන එකක්. නේද? මේක අපේ හිත තැම්පත් කරගන්න තියෙන ඉතාමත්ම හොඳ එකක්. ඉතින් එදා ඉඳලම තිබුණා මේ සක්මන් භාවනාවක්. නේද? එහෙම තිබුණා සක්මන් මලු. ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඉඳන් සක්මන් මලුවක් තිබුණා. නේද? හැමදෙනාම සක්මන් කළා. නේද? එතකොට සක්මනේහි අපි ගත කරන්න ඕනේ කොහොමද? ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. මොකද්ද මේ දේශනා කරන්නේ? ගච්ඡන්තෝවා යනවනම් යනවා කියලා දැනගන්න. මෙච්චරයි අපිට දේශනා කරලා තියෙන්නේ. නේද? ඉතින් අපි යනවා කියලා මොකද කරන්නේ? පාදයක් තියෙනවා, අනිත් පාදේ තියෙනවා, අනිත් පාදේ තියෙනවා. ඉතින් අපි මේ දෙකට නම් දෙකක් තියෙනවා. මොකද්ද? වම දකුණ කියලා. ඉතින් අපි මේ පාදයේ තිබීම අරමුණු කරගෙන පාදයේ තියෙන තැන අරමුණු කරගෙන වම
දකුණ කියලා මෙනෙහි කර කර යනවා. නේද? එහෙම මෙනෙහි කර කර යන එක තව අපේ හිත සංසුන් කරනකොට අපි දන්නවා අපි ඇවිදිනවා කියලා කියන්නේ පාදයක් ඔසවලා තියෙනවා. අනිත් පාදෙත් ඔසවලා තියෙනවා. ඒ නිසා අපි මේ සක්මනේ මේ කොටසට යනවා කොහොමද? ඔසවනවා, තබනවා. ඔසවනවා, තබනවා. නේද? තවත් මේ පාදේ චලනය පිළිබඳව තවත් හිත යොමු කරනකොට අපට තියෙනවා මොකක්ද? ඔසවනවා, ගෙනියනවා, තබනවා. නේද? මේ කෑලි එක ඒවා විටින් විට එක විදිහට අහුවෙන්න පුළුවන්. නේද? මේක මේ ඔසවනවා, යවනවා, තබනවා කියලාම කරන්න කියලා එහෙම නැහැ. නේද? අපට අහුවෙන්නේ මොකද්ද මේ පාදේ චලනය? ඒකට තමයි අපි සිත යොමු කරගන්නේ. එතකොට අපි දකින්නේ මොකද්ද? ඔසවනවා, යවනවා, තබනවා. අපේ හිත තවත් තැම්පත් වෙනවා නම් තවත් අපේ සිත සංසුන් වෙනවා නම් අපි මොකද කරන්නේ? ඔසවන්න පටන් ගන්නවා. ඔසවීම පවතිනවා, එසවීම අවසන් වෙනවා. ඉදිරියට ගෙනියන්න පටන් ගන්නවා. ඉදිරියට ගෙනියනවා, ඉදිරියට ගෙනියෑම අවසන් වෙනවා. කකුල පහත් කරනවා, පහත් කරන්න පටන් ගන්නවා, පහත් කළා අවසන් වෙනවා කියන්නේ පොළවේ තබනවා. නේද? දැන් එතකොට මේ පියවර ටික දකිනකොට බොහොම හිමින් යන්න වෙන්නේ නේද? ඒක අපි හොඳට කල්පනාවෙන් යන්න ඕනේ. මොකද ඒ පියවර තබනකොට අපේ ශරීරයේ සමතුලිතතාවය නැති වෙන්න පුළුවන්. ඉතින් අපි ඒතෙන්ට සිත යොමු කර ගන්න ඕන සමතුලිතතාවය ඇති කරගෙන. මොකද මේ එක පයක් නෙමෙයි. පාද දෙකක්. මේ පැත්තෙන් පය ගෙනහිල්ලා තියෙනකොට අනිත් පැත්තෙන් පාදය එසවෙන්න පටන් අරගෙන. නේද? ඉතින් මේක මේ සක්මන් වලට එනකොට අපි ඒ තුල හොඳට හිත පිහිටවන්න පුළුවන් ස්වභාවය ඇති කරගෙන තමයි අපි මේ සක්මන තුල යන්න ඕනේ. නේද? එතකොට දැන් බලන්න ඇවිදිනවා කියලා දේශනා කළා. අපි ඒක වම දකුණ කියලා තබන එක ගැන අරමුණු කළා. ඊට පස්සේ ඔසවනවා තබනවා කියලා අරමුණු කළා. ඊළඟට ඔසවනවා යවනවා තබනවා කියලා අරමුණු කළා. ඊළඟට එසවීමේ පටන් ගැනීම එසවීගෙන යන එක එසවීමේ අවසානය ඊළඟට ඉදිරියට ගෙනියන්න පටන් ගන්න එක ඉදිරියට ගෙනියන එක අවසානය. මේ තවත් විස්තර කරලා තියෙනවා මේ පාදේ වෙනස් වීම සියල්ල දකින්නත් පුළුවන්. එහෙම මේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියන තැන ඊතා සියුම් තැනකට අපේ හිත අරගෙන යන්න අපට පුළුවන්කමක් තියෙනවා. නේද? ඒක අපේ සිත තැම්පත් වෙනකොට නීවරණයන්ගෙන් සිත මේ මිදෙනකොට නිවර්ණයන්ගෙන් සිත අයින් වෙනකොට අපට ටික ටික මේ තුලට යන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට බලන්න ඊළඟට තියෙන්නේ ටිටෝම් මීති පජානාති. මොකද්ද මේ දේශනා කරන්නේ? ටිටෝම්හා සිටිනවා නම් හිටිනවා හිටගෙන ඉන්නවා නම් හිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා. නේද? අපි සක්මනේදීම මේක කරනවා. සක්මන් කරගෙන ගිහිල්ලා නවතිනකොට නවතිනවා කියලා හිතනවා. ඊට පස්සේ අපි හිටගෙන ඉන්න ආකාරය හිටගෙන ඉන්නවා කියලා දෙතුන් වතාවක් මෙනෙහි කරනවා. ඊට පස්සේ හැරෙන්න ඕනේ හැරෙනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට නවතිනකොට නවතිනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට හිටගෙන ඉන්නවා කියලා ආයෙත් දෙතුන් වතාවක් මෙනෙහි කරනවා. ඉදිරියට යන්න ඕනේ. ඉදිරියට යනවා දකුණ වම ආදී වශයෙන් අපි අර එහෙම නැත්තම් ඔසවනවා තබනවා එහෙම නැත්තම් ඔසවනවා යවනවා තබනවා මේ කියන සක්මනක් කරනවා. එතකොට ටිතෝම් මීති පජානාති කියන එක අපි මෙතෙන්දී අරගෙන තියෙනවා. මොකද්ද?
හිටගෙන ඉන්නවා නම් හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරන එක. නේද? අපි හිතන්ට අපිට කොතන හරි හිටගෙන ඉන්න ඕනේ වුණා කියලා. දානෙට ගිහිල්ලා දානේ මේ ගන්නකම් අපිට හිටගෙන ඉන්න වුණා. දැන් අපි මොකද්ද මෙනෙහි කරන්නේ? අපිට මෙනෙහි කරන්න අරමුණක් තියෙනවා. මොකද්ද? හිටගෙන ඉන්න ඉරියව්ව. නේද? අපි සක්මන් කරන්නට පටන් ගන්න ඉස්සෙල්ලා නැකිටලා සමහර වෙලාවට කකුල් හිරි වැටිලා තියෙන්න පුළුවන්. වේදනා පිටම ඉඳලා නැගිටින්න පුළුවන්. එහෙම නැගිට්ට ගමන් එකපාරට අඩිය තිබ්බොත් විසිලා වැටෙනවා. ප්‍රායෝගිකව එහෙමනේ නේද? එහෙමනම් මොකද අපි මේ මොහොතේ කරන්න ඕනේ? හිටගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කරන්න පුළුවන්. මම මේ ප්‍රායෝගික පැත්ත තමයි මේ විස්තර කරලා දෙන්නේ. එතකොට මේ භාවනාව අපට කොච්චර ප්‍රයෝජනෙට ගන්න පුළුවන්ද? නේද? කොච්චර ප්‍රයෝජනෙට ගන්න පුළුවන්ද? සමහර වෙලාවට තවත් කවුරු හරි එනකන් ඉන්ටයි කියලා අපි නතර වෙලා ඉන්නවා නම් ඉඳගෙන හරි ඉන්නවා නම් මෙයා තවත් නෑනේ කියලා අපේ හිත මොකද්ද වෙන්නේ? වික්ෂිප්ත වෙනවා. නේද? කොහොම නිදහස් කළා හිත අරගන්න ඉන්න ඉරියව්වට නේද? S2 පියාගෙන හෝ S2 අරගෙන ඉන්න ඉරියව්ව තුල හිත තියන්න අර එන්නේ නැතුව තියෙන අසහනිය අපට නැති වෙලා යනවා. ඒ එන්නේ නැති එකට වෙනම පිළිතුරක් වෙනම තියෙන්න ඕනේ. නේද? ඒක වෙනම වැඩක්. නමුත් ඒ එනකන් අපේ තියෙන අසහනය මොකද කරගන්න ඕනේ අපි නැති කරගෙන ඉන්න ඕනේ. නේද? එතකොට අපට පුළුවන් මොකද්ද මේ ඉරියව්ව තුල හිත පිහිටවලා තියන්න. නේද? ඊළඟට ඒකනේ තියෙන්නේ නිසුන්නෝම් හා නිසින්නෝමීති පජානාති. ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න. මෙන්න මේ තුල සිත පිහිටවන්න. නේද? මේ තුල සිත පිහිටවන්න. එතකොට මෙන්න මේ ඉඳගෙන ඉඳීමේ මේක අපි හිතින් දකිනවා. නේද? මේ ටික හිතෙන් දකිනවා. එතකොට මේ ස්වභාවය අපිට දකින්න පුළුවන් මේ හැම තැනම. ඊළඟට තියෙන එක සයානෝම්හා සයානෝමීති පජානාති. නේද? මොකද්ද? නිදාගෙන ඉන්නවා නම් නිදාගෙන ඉන්නවා කියලා. එහෙම ඉරියව්වට ආපු ගමන් නම් අපට නිින්දෙයි නේද? ඒ නිසා ඒක කරනකොටත් අපි බොහොම කල්පනාවෙන් කරන්න ඕනේ. නේද? ඒ ඉරියව්ව පාවිච්චි කරන්න ඕනේ. අපි හොඳ කල්පනාවෙන් නිින්ද නොයන හැටියට මේ ඉරියව්ව තුල මේ සිත පිහිටවනවා නම් ඊළඟට තියෙන්නේ යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ආකාරයකින් මේ කය දකින්නවද අන්නේ ආකාරයේ සිතෙන් දකින්න. කය පවත්තන යම් ආකාරයක් තියෙනවද ඒ හැම ආකාරයෙම දකින්න. ඒ කියන්නේ ප්‍රධාන ඉරියව් හතර ඇරුණාම අපි පහත් වෙනවා නම් පහත් වෙනවා කියලා දකින්න පුළුවන්. නේද? නැගිටිනවා නම් නැගිටිනවා කියලා දකින්න පුළුවන්. මොකද ඒ කය පවත්තන එක ඉරියව්වක්. එක තැන. නේද? ඉතින් ඒ විදිහට අපේ කය කොහොමද පවත්තන්නේ? ඒ පවත්තන හැම එකක්ම අපි මොකද කරගන්න ඕනේ? දකින්න ඕනේ, දැනගන්න ඕනේ. නේද? එහෙමනම් මේ තුල අපි සිත පිහිටවාගෙන වාසය කරන්න ඕනේ. නේද? මේ තුල අපි සිත පිහිටවාගෙන වාසය කරන්න ඕනේ. ඊළඟට දේශනා කරන්නේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මගේ කයේ මේ ඉරියව් ටික දකින්ටයි කියනවා. ඊළඟට බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අනිත් අයගේ ඉරියව් ටික දකින්ටයි කියලා කියනවා. බාහිර. නේද? ඒක න අපිට පහසුයි දකින්න. නේද? අපි පැත්තකින් ඉඳගෙන ඉන්නකොට කෙනෙක් සක්මන් කරනවා නම් එයාගේ සක්මන යන විදිහට අපිට සිත පිහිටවන්න පුළුවන් බහිද්ධ වශයෙන්. නේද? අජ්ජත් බහිද්ධ වශයෙන් අපට ඒක දකින්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊළඟට වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා
කායස්මින් විහෙරති. ඒක මේ සක්මනත් එක්කම අපට අහු වෙලා තියෙන එකක්. මොකද පාදයේ ඔසවන්න පටන් ගන්න එක දකිනවා, පාදයේ ගෙනියන්න එක දකිනවා, පාදයේ තබන එක දකිනවා. එතකොට පාදයේ පටන් ගැනීම තියෙනවා, පැවැත්ම තියෙනවා, අවසානයේ තියෙනවා. ඔසවන්න පටන් ගන්න එක තියෙනවා, ඔසවාගෙන යන එක තියෙනවා, අවසානයේ තියෙනවා. එතකොට මේ හැමතැනම මොකද්ද දකින්න පුළුවන්? ඇතිවීම, පැවැත්ම, නැතිවීම. එතකොට මේක තමයි දේශනා කළේ මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඇතිවීම දකින්න. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. නැතිවීම දකින්න. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එද සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊළඟට සමුදය වය ධම්මානුපස්සීව ඇතිවීම නැතිවීම දෙකම දකින්ටයි කියලා දේශනා කරනවා. ඉතින් එහෙම දකිනකොට අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. මේ විදිහට සිහිය පිහිටවගෙන යනකොට මොකද්ද වෙන්නේ? යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. නේද? මොකද්ද වෙන්නේ? ඥානමත්තාය නුවණ වැඩෙනවා. නේද? ඊළඟට පතිස්සති මත්තාය සිහිය වැඩෙනවා. අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. ඔන්න දැන් නුවණ සිහිය වැඩෙනකොට ඔන්න අනිස්සිතෝච විහෙරති කියන තැනට එනවා. දැන් බලන්න අපි ආනාපාන සතිය කිව්ව වගේම පාදයේ ඔසවනකොට පාදයේ ඔසවන්න ඕනෑ කියලා සිතක් පහළ වෙනවා. එහෙම නැතුව සිතක් පහළ වෙන්නේ නැතුව පාදයක් එසවෙන්නේ නැහැ. නේද? අපි ඒ පිළිබඳව ඊට ඉස්සෙල්ලා දවසේ කතා කරනකොට ධාතු විභංග සූත්‍රයේදී මතක් කළානේ මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙන්නේ. මේ බාහිර ඒවා හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. නේද? මේ දෙක අතර වෙනසක් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ මේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝමයි බාහිර පඨවි ආපෝ තේජෝ වායෝම තියෙන්නේ. ඉතින් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ඇවිදිනවා, කතා බහ කරනවා, වැඩ කරනවා. බාහිර ඒවා වැඩ කරන්නේ නැහැ. සත්වයේගේ තියෙන ඒවා විතරයි එහෙම වැඩ කරන්නේ. ඉතින් අපි ඒක දැක්කගත්ත මොකක්ද? හිතක් තියෙනවා කියලා. අපට විඥානේ නේද? හිත. ඒ විඥානියත් එක්ක එකතු වුණාම තමයි මේ වැඩ කරන ඒවා ටික පහළ වෙන්නේ. එහෙමනම් මේ පාදේ එසවෙන්නේ නැහෙනි හිත නැත්තම්. පාදේ තියන්නෙත් නැහැ හිත නැත්තම්. දැන් එහෙමනම් මේකට හිත යොමු කරනකොට අපට පේනවා පාදේ ඔසවනවා කියලා සිතක් පහළ වෙනවා. නැත්නම් යවනවා කියලා පහළ වෙනවා. එතකොට කකුල යනවා. නේද? ඒ සිතත් අර පාදේ ක්‍රියාවලියත් දෙකක්. නේද? සිතෙන් පාදේ ක්‍රියාවලිය දෙස බලනවා. මෙනෙහි කරනවා, දකිනවා. එතකොට මොකද්ද දැක්කේ මේ? සිතයි පාදයයි දෙකක් හැටියට දැක්කා. ඒකට අපි කිව්වා මොකක් කියලාද? නාම රූප දැක්කා කියලා. අපේ සිත එතෙන්ට අරගන්න පුළුවන් නම් අපි මොහොකටද ගිහිල්ලා තියෙන්නේ? නාම රූප දකින්න ගිහිල්ලා. බලන්න මේ බුදුහාඳුරන් වහන්සේ හැම කමඨහනකින්ම අපිව ගෙනියන්න හදන ලස්සන නේද? එතෙන්දී අපි දැකලා තියෙන්නේ මොකද්ද එහෙමනම්? නාම රූප. අපේ සිත හැබැයි මෙතෙන් එනකන් ගෙනල්ලා තියෙන්න ඕනේ. නේද? අපේ සිත සක්මනේදී දුවනම නම් මේක අපට අල්ලගන්න බැරි වෙනවා. සක්මන තුලම ඒ සක්මන මේ කෙරෝල ඉඳන් එහා කෙරෝලට මිනිහි කරනකන් සිත වෙන අරමුණකට නොගිහින් අපිට මේ තුල පවත්තන්න පුළුවන් වෙනකොට සිතයි කයයි වෙන් වෙලා දකින්නවා. හැබැයි සමහර වෙලාවට වෙන අරමුණකට පැන්නත් අපි ඒ අරමුණ දැකලා
මේකට එන්න පුළුවන් නම් හරි. එහෙම නැත්නම් අපිට වෙන්නේ මොකද්ද? දන්නේම නැහැ අපි පියවර තියා කෙරවලට ගිහිල්ලා හිත වෙන තැනකට ගිහිල්ලා. දැන් එතන සතිය තිබුණද? එතන එහෙනම් නුවණාවද? නැහැ. එහෙමනම් මොකද්ද එතෙන්ට ආවේ? මෝහේ ආවා. නේද? අපි නිකන් යනකොට මොකක්ද ඇවිදිලා තියෙන්නේ එහෙමනම්? මොහේ හොඳට තේරුම් ගන්නට මම ඒ මොහොතේ දැන් සිහියෙන් ඉන්නවද? එහෙමනම් ඒ ක්‍රියාවලිය තුළට අපි සිහිය යොමු කරගත්තොත් අන්න එතෙන්දී අපට පුළුවන් ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය. එහෙම වඩාගෙන යන පුජ්‍යලයාට තමයි මේක දකින්න පුළුවන් වෙන්නේ මොකක්ද? මේ සිතත් මේ ක්‍රියාවලියක් කියලා. ඒ වගේම මේ සක්මනේදී මේ සක්මන් කරගෙන යනකොට මේ සක්මනේ කකුල ඔසවන යවන තබන වෙලාවල් වලදී ක්‍රියාත්මක වෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන් ටික. ඉතින් සමහර වෙලාවට මේක හොයන්ට යන්න එපා. සමහර වෙලාවට සක්මන් කරනකොට පාදයේ ඔසවනකොට අපට සැහැල්ලුවක් දැනෙනවා. ගෙනියනකොට සැහැල්ලුවක් දැනෙනවා. තබනකොට වෙලාවකට ටිකක් බර ගතියක් දැනෙනවා. නේද? සක්මන තුල සිත පිහිටවාගෙන සක්මනක් ගමන් කරනවා නම් මෙන්න මේ කරුණු ටික අපේ හිතට අවු වෙනවා. ඒ හිතට අවු වෙන්නේ මොකක් නිසාද? අර ධාතුන්ගේ ක්‍රියාවලිය අපි එතන දකිනවා. නේද? ධාතුන්ගේ ක්‍රියාවලිය කොහොමද? තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් කියන්නේ සැහැල්ලු ධාතු දෙකක්. එතකොට පාදයේ ඔසවනකොට සැහැල්ලුව දැනෙන්නේ තේජෝ සහ වායෝ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. යවනකොට සැහැල්ලුව දැනෙන්නේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. තබනකොට බරගතියක් දැනෙන්නේ ආපෝ ධාතු, පඨවි ධාතු වල ක්‍රියාකාරීත්වය. විශේෂයෙන් පඨවි ආපෝ ධාතු ඇතුළතනේ තියෙන්නේ. නේද? එහෙනම් අපට ඒ අහුවෙන්නේ මොකද්ද? පඨවි ධාතුවේ ක්‍රියාකාරීත්වය. නේද? ඒක හොයන්ට යන්න එපා. මෙහෙම දැනෙනවා. ඒ දැනෙන්නේ අපිට හිතන්න පුළුවන් මේ දැනෙනවා හරි සෑහලුයි දැන් මෙහෙමයි. නේද? ඒ දැනෙන්නේ මේ ධාතුන්ගේ වෙනස් වීම. සමහර වෙලාවට අපි වාඩිලා භාවනා කරනකොට දැනෙන්නේ ඇඟ තද වෙනවා. පඨවි ධාතුවේ ස්වභාවය. නේද? සමහර වෙලාවට ඇඟේ තැන තැන නලියනවා දැනෙන්නේ. වායෝ ධාතුවේ ස්වභාවය. රත් වෙනවා දැනෙන්නේ සමහර තැන්. තේජෝ ධාතුවේ ස්වභාවය. එහෙම වෙනකොට සමහර වෙලාවට සමහර කෙනෙක් බය වෙන්න පුළුවන්. මොකද මේ තද වුනේ? මොකද මේ නලියන්න ගත්තේ? නේද? එහෙම හිතෙන්න පුළුවන්. ඒක මේ ශරීරයේ තියෙන සාමාන්‍ය ස්වභාවික දෙයක් අපි හිතෙන් අරමුණු කරගෙන තියෙනවා. නේද? හිතෙන් අරමුණු කරගෙන තියෙනවා. ඉතින් ඒ විදිහට මේක සිතෙන් අරමුණු කරගෙන යනකොට අපි කොතෙන්ටද ගිහිල්ලා තියෙන්නේ? මේ දෙකක් වශයෙන් දැකීමේ තැනට. නේද? මොකද්ද? සිතත් මේ පාදේ චලනයත් කියන දෙක තැනට. ඊට පස්සේ අපට දැන් මේ තුලදිම අපි දකිනවා මොකක්ද? මේ පටන් ගැනීමක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, අවසානයක් තියෙනවා. නේද? මොකද්ද මේකට අපි කියන්නේ? ඇතිවීම, පැවැත්ම, නැතිවීම. ඒකට කිව්වා අනිත්‍යයි කියලා. දැන් අපි දැක්කේ මොකක්ද? අනිත්‍යයි. දැන් එතකොට අපි තව එකක් දැක්කා. මොකක්ද? පාදයේ ඔසවන්න ඕනේ කියන සිත පහළ වුණ නිසා තමයි පාදය එසවීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් පාදයේ එසවෙන්නේ නැහැ. එමනම් මොකද්ද? ඔසවන්න ඕනේ කියන හේතුව නිසා එසවීම නැමැති ඵලය ඇති වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද අපි දැක්කේ? හේතු ඵල. නේද? හේතුඵල. හේතුඵල දකින්නකොට අපි දැක්කා එතකොට මොකද්ද? ඇතිවීම නැතිවීම. එහෙමනම් අනිත්‍ය දැක්කා. ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා මහ දුක. නේද? ඒ දුකත් දකින්නවා. නේද? එතකොට
මේක ඉතින් එහෙම නොකර ඉන්නටත් බෑ. එක තැනක ඉන්න බෑනේ. යන්නටත් ඕනේ. එවනම් මේක එහෙම මට ඕන විදිහට මේ කය තියාගන්න බෑ. මේ ටික දකිනවා. අන්න ඒ ටික තමයි මොකක්ද? අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. එහෙම වෙනකොට මොකක්ද? මේ එකක්වත් මගේ කියලා අල්ලගෙන නැහැ. අපි කොහාටද ගමන් කරලා තියෙන්නේ? නිවනට ගමන් කරලා තියෙනවා. එහෙමනම් බලන්න මේ සක්මනත් එහෙම නැත්තම් ඉරියව් වල පවත්ම කියන ටිකත් අපිව නිවනට අරගෙන යන හැටි බුදුහාඳුරන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහ නේද? ඉතින් ඒක මේක තව විස්තර කරන්නට ඉතින් ඊළඟ එකත් එනකොට අපට ඊළඟ කොටසේ අපට විස්තර කරලා තියෙන්නේ මේ අපේ මේ කයේ මේ චලනයන් පිළිබඳව මෙනෙහි කරන්නටනේ නේද? කයේ චලනයන් පිළිබඳව මෙනෙහි කරන්නට. ඒක අපි හඳුන්වනවා සම්පජන්ණය කියලා. නේද? ඊළඟ එක අපි හඳුන්වන්නේ සම්පජන්ණය කියලා. ඉතින් සම්පජන්ණයත් එක්ක තමයි අපට ඊළඟ ටික මේකේ තව ධර්මයත් එක්ක තියෙන ඊතුරු ටික විස්තර කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි සම්පජන්ණයත් මේත් එක්කම චුට්ටක් කතා කරමු. නේද? සම්පජන්ණයේදී බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ මේ බුදුහාමුදුරන් වහන්සේ මෙතෙන්දී සම්පජන්ණයේදී විස්තර කරනවා පුනච පරම්භික්ඛවේ බික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. අභික්ඛන්තේ පටික්ඛන්තේ ඒ කියලා කියන්නේ මොකද්ද? මේ යාමේ ඒමේ සිහිය පිහිටවා ගන්නටලු. යන එනකොට සිහිය පිහිටවා ගන්නලු. සක්මනම අනිත් පැත්තකින් කියනවා මොකද්ද? අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. මේ පදේ අපි ක්‍රියාත්මක කළාද කියලා බලන්නකෝ. ළඟ බලනකොට, දුර බලනකොට, අනුදික් බලනකොට මෙනෙහි කරන්නටයි කියනවා. අපි මෙහෙම ඉඳලා මොකක් හරි සද්දයක් හරි මොකක් හරි ඇහුණොත් මොකද කරන්නේ? ටක් ගාලා හොම් බැලුවා අපගත්තා. නේද? එහෙනම් මේක කරන්න ඕනේ මොකද්ද? ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඇහුණා නම් ඇහුණා නැත්නම් බලන්න හිතුණා ඔළුව හරවන්න ඕනේ. අන්න මේ චේතනා ටික පහළ වෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඔළුව හරවනවා බලනවා ආපහු හරවනවා කියලා මෙනෙහි කරන්න ඕනේ. අන්න එහෙම මෙනෙහි කළා තියෙනවා නම් ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී කියන මේ බණපදේ ක්‍රියාත්මක කරලා නේද? එහෙම නැත්තම් අපි යන ගමන් වටපිට බලලා නේද? යන ගමන් වටපිට බලනවා නම් බලන්න බෑ. මොකද කරන්න ඕනේ අපි? නවතින්න ඕනේ. නවතිනවා කියලා හිතලා නවතර වෙලා බලන්න ඕනේ. බලන්න හිතුණා ඔළුව හරවන්න ඕනේ. ඔළුව හරවනවා බලනවා ආපහු හරවනවා කියලා ඒක මෙනෙහි කළා තියෙන්න ඕනේ. මම හිතන්නේ භාවනාවේදී අපි කරලම නැති එකක් වෙන්න ඇති. නේද? මේ කාර්යයත් කළ යුතුම දෙයක්. නේද? බුදුහාඳුරන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කළා තියෙන එකක්. එහෙම කරන්නට නම් අපි බීරෙක් වගේ ඉන්න ඕනේ. අන්ධෙක් වගේ ඉන්න ඕනේ. ඒක නැති වුණ නිසා තමයි අපි එකපාරටම ඇහෙනකොටම බලුවා යන එන ගමන් බැලුවා. එහෙම කරන්නේ ඒ නිසා. නේද? අපි ඉඳගෙන ඉන්නකොට බලන්න ඕමනාම හිතක් එනවා. අනිත් අය නැගිටලාද? අනිත් අය ඉන්නවද? නේද? බලන්න හිතෙනවා. එතකොටත් මොකද කරන්න ඕනේ? බලන්න හිතුණා ඔළුව හරවන්න ඕනේ. ඔළුව හරවනවා බලනවා ආපහු හරවනවා කියලා මෙන්න මේක මෙනෙහි කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න. එතකොට මොකද්ද මේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඊළඟට දේශනා කරන්නේ සම්මිච්ඡිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. මොකද්ද? අතපය නවනකොට
දිගාරිනකොට සිහියෙන් වාසය කරන්න. නේද? දැන් බලන්න හොඳට මතක් කළා වාඩි වෙලා ඉන්නකොට අපිට වේදනාව විදිල්ලා හෝ මොන යම් හේතුවක් නැත්නම් නැගිටින්න ලෑස්ති වෙලා හෝ කකුල දිගාරිනවා. දඩස් කාලා දිගෑරියද? නේද? කොහොමද දිගෑරියේ? දිගාරින්න ඕනේ කියලා හිතක් එන්න ඕනේ. නම් දිගාරින්න ඕනේ. දිගාරිනවා කියලා අපි මෙනෙහි කරලා තියෙන්න ඕනේ. සම්මිජිතේ පසාරිතේ. නේද? එතකොට ඒ කරන ක්‍රියාවලිය තුල සිත තියෙන. අත්පා දිගාරිනකොට අකුලනකොට සිහියෙන් වාසය කරනවා. මේකම තමයි අපි තේ ටිකක් බොනකොට අත දික් කරන්න තේ කෝප්පි ගන්නකොට අත දික් කරනකොට අත දික් කරනවා අල්ලනවා ඔසවනවා ළඟට ගේනවා ඇල කරනවා කටට ගන්නවා නේද කෝප්පි කෙලින් කරනවා ගිලිනවා නැවත ආයි කෝප්පි ඇල කරනවා බලන්න මේ හැම එකකම මේ ටික ගියාද නේද මේන්න මේ ටික තමයි මොකද්ද සම්මිච්චිතේ පසාරිතේ මේක තවත් තැනක අහුවෙනවා ඉස්සරහදී එතකොට අතපය නවනකොට දිග අරිනකොට මේ හැම වෙලාවකදීම අපි මොකද්ද කරලා තියෙන්න ඕනේ මෙනෙහි කරලා තියෙන්න ඕනේ අපි හැම වෙලාවෙම කියන්නේ සතියෙන් ඉන්න කියලා මේ සම්පජාන්නේ නේද මේක සම්පජාන්නේ ඉතින් එතන බොහොම හොඳට නුවණ වැඩෙන තැනක් එනිසා හොඳ සිහියෙන් මේක කරන්නට බලන්ට ඔළුව පීරනකොට සිහියෙන් අපි කළාද කියලා නේද ඔළුව පීරනකොට අපි හැමදාම ඉන්නේ ඉස්සෙල්ලා ඔළුව පීරගෙන එනවනේ නේද මේක සිහියෙන් කළාද අදිසිය කළාද නේද අත දිගාරිනවා පනාව අල්ලනවා පනාව ළඟට ගේනවා ඔසවනවා ඔළුවට තියනවා තද කරනවා පාතට ගෙනියනවා අනිත් අතත් ගේනවා නම් අනිත් අතත් ගෙනියලා අල්ලනවා ඒ ටික අපි සිහියෙන් කළාද නේද මේවා තමා සම්මිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති මෙන්න මේ ටික ඔක්කොම වැඩෙනකොට තමයි ඔය අවුරුදු 7 ඉඳලා දවස් 7ට මේ සතිපට්ඨානේ අනාගාමී හෝ රහත් වෙනවා කියලා දේශනා කරන්නේ නේද මේ ටික වැඩෙනකොට ඉතින් ඒක ඉස්සර හාමුදුරුවෝ නිතරම වැඩුවා නේද මේ සතිපට්ඨානය පිළිබඳව කියනකොට කුරු රට වාසී අය හැම කෙනාම සතිපට්ඨානේ වැඩුවා කුරු රටේ හිටපයි නේද එහෙමනම් මොකද කරන්න ඕනේ මෙන්න මේ ටික අපි වඩලා තියෙන්න ඕනේ නේද මේ ටික අපි වඩලා තියෙන්න ඕනේ එහෙම වුණා නම් ඔන්න අපි මොකද්ද කරලා තියෙන්නේ මේ සතිපට්ඨානේ සම්පජන්න කොටස භාවනා කරලා තියෙනවා. දැන් හොඳට බලන්න මගේ කොච්චරක් අඩුපාඩු තියෙනවද කියලා. නේද? ඒ ටික නැති කරගන්න. අන්න ඒ ටික නැති වෙනකොට අපේ භාවනාව අපට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට විස්තර කරන්නේ මොකද්ද? සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. සංඝාටිය කියලා කිව්වේ මොකද්ද? ඈ සංඝාටිය සිවුර මොන සිවුරද? සංඝාටිය කියන්නේ දෙපොට සිවුර. තනිපොට සිවුරට කියන්නේ උත්‍රා සංඝේ. නේද? සංඝාටි පත්ත චීවර ධාරණේ. එතකොට මේක චීවර කියලා කියන්නේ තනිපොට සිවුර ටික සහ ආන්දනීට හඳුන්වලා තියෙන්නේ. එතකොට පත්ත කියලා කියන්නේ පාත්‍රය. නේද? මේ ටික අපේ ඇඳුම් පැළඳුම් ටිකයි පිකන් කෝප ටිකයි. නේද? මෙන්න මේවා පරිහරණය කරනකොට සිහියෙන් පරිහරණය කරන්න. සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. එහෙමනම් අපි ඇඳුම් අඳිනකොට සිහියෙන් ඇඳද? උතුරු සළුව සිහියෙන්ද දැම්මේ? නේද? හොඳට බලන්නකෝ. අල්ලනවා, අත දික් කරනවා, ගේනවා, පොරවනවා නේද? ඒ ක්‍රියාවලියන් අපි සිහියෙන්ද කරලා තියෙන්නේ. ඇඳුම් අඳිනකොට.
නේද? අපි තව හිතුවොත් ඉතින් අපි නම් ඇස් පේන්නේ නැති ඉඳ කණ්ණාඩි දානවනේ. ඉතින් කණ්ණාඩිය දැම්මේ සිහියෙන්ද? නේද? කණ්ණාඩිය දැම්මේ සිහියෙන්ද අත ගෙනියනවා, දික් කරනවා, අල්ලනවා, ළඟට කියනවා, දිගාරිනවා නේද? අනිත් අතත් ජීනවා, ඒ අතත් ජීනවා, අල්ලනවා. දැන් අපි මේ ටික සිහියෙන් කළාද? හොඳට බලන්නකෝ. එහෙම වෙනකොට තමා සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. අපි දානි ගන්න ඉස්සෙල්ලා පිගාන අතට ගන්නකොට අත දික් කරනවා, පිගාන අල්ලනවා, ගන්නවා කියලා අර ගත්තද? නේද? එහෙම වෙනකොට තමා සංඝාටිපත්ත චීවර, තනපත්ත චීවර අපට පාත්තරේ ආමුදුරුවන්ට මෙයාට පිගාන. නේද? මෙන්න මේ තුල අපි සිහිය පිහිටෙව්වද? නේද? සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. ඊළඟට තියෙනවා අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. මොකද මේ විස්තර කරන්නේ අසිතේ. අසිතේ කියලා කියන්නේ අපි මේ මෙතෙන්දී අපිට තියෙන්නේ දැන් අපි මේවා අතින් එහෙට මෙහෙට අරගත්තා. ඊළාට කන්ට බොන්න තියෙන්නේ. අසිතේ කියලා කියන්නේ කන එක. නේද? මොකද කරන්නේ? ආහාර ගන්න එක. ආහාර ගන්න එක සිහියෙන් කරන්නයි කිව්වා. ඒක නම් දැන් ටිකක් පුරුදුයි අපට නේද? ආහාර අනනවා, කටට ගෙනියනවා, කටෙන් තියනවා, අත පාතට දානවා, හපනවා, ගිලිනවා. අසිතේ. නේද? ඊළඟට අසිතේ පීතේ. පානය කරනකොට බොනකොට. නේද? ඊළඟට තියෙන්නේ කායිතේ. ඊළඟට කැවිලි පළතුරු ඒව කනකොට. නේද? ඒව කනකොට සිහියෙන්ද අපි කළේ. කායිතේ සායිතේ. නේද? රස විඳිනකොට. රස විඳින එකත් අපට දැනෙනවනේ. ඒ රස විඳි සිහියෙන්ද රසක් කියලා දැනගෙන රස විඳද? රසක් දැනෙනවමනේ අපිට නොදැනි යන්නේ නැහැ. ඒ රස දැනුණ එකත් අපි දැනගෙනම රසය තුල හිත තිබ්බද? නේද? එතකොට රසය තුල හිත තියෙනකොට රසයට ගිජු නොවි යන්න පුළුවන්කම තියෙනවා. රසය අඳුර ගන්නකොට. නේද? එතකොට පීතේ සායිතේ සම්පජානකාරී හෝති. මේවා මේ විදිහට නුවණින් දැක්කද? මේ මෙහිම දකින්න එකට කියනවා නුවණින් දකින්නවා සම්පජානකාරී හෝති. නේද? පජානාති කියන එකට වඩා ඉස්සරහට ඇවිදලා මොකද්ද කියන්නේ? සම්පජානකාරී හෝති. සිහියෙන් වාසය කරනවා. නේද? ඊළඟට මේ තියෙන්නේ මොකද්ද? කායිතේ සායිතේ උස්සාව පස්සාව කම්මේහි සම්පජානකාරී හෝති. වැසිකිළියට යනකොට කැසිකිළියට යනකොට සිහියෙන්ද කළේ. නේද? එතනත් අතහැරලා නෑ බුදුරජාණන් වහන්සේ. නේද? ඊළඟට ගතේටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. මොකද්ද මේ විස්තර කරන්නේ? ගතේ ගමනෙහි තිතේ තිතෝ වාටිතෝ මිහිති පජානාති කිව්වේ හිටගෙන ඉන්නකොට. නිසින්නේ ඉඳගෙන ඉන්නකොට. නේද? ඊළඟට සුත්තේ කියන්නේ නිදාගෙන ඉන්නවා කියන එක. නේද? ඊළඟට ජාගරිතේ කියන්නේ ජාගරියානුയോഗය කියලා කිව්වේ. නේද? නිදිවැරීමේ. නිදිවැරීමේදී සිහියේද ඉන්නේ. වාසිතේ කතා කරනකොට සිහියෙන්ද කතා කළේ. නේද? ඊළඟට තුන්හි භාවේ නිස්සබ්දව ඉන්නකොට සිහියෙන්ද හිටියේ. ඊළඟට විස්තර කරන්නේ මොකද්ද? තුන්හි භාවේ සම්පජානකාරී හෝති. මෙන්න මේවා නුවණින් දැනගෙනද කළේ. නේද? දැන් හොඳට බලන්න මගේ පුත මොනවද කොතනද අඩුුනේ කියලා. නේද? දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාඳුරන් වහන්සේ අපි කරන සියලුම වැඩ ටික එකතු කරලා තියෙනවා. එකක්වත් අතහැරලා නැහැ. නේද? හැම තැනම දීම අපි මොකද්ද කරන්න ඕනේ?
සම්පජානකාරී හෝති. නුවණින් යුක්තව වාසය කරන්න ඕනේ. එතන නුවණින් යුක්තවම කියලා කියන්නේ. ඒ නිසා මේ කොටස අපට ඊ타ත්ම වැදගත් කොටසක්. අපි පවත්වා ගත යුතුම කොටසක්. නේද? ඉතින් අපි එතනින් නතර කරමු. ඒකට අදාළ තව කරුණු ටික හෙට දවසේදී කතා කරමු. නේද? එතකොට මේ ටික හොඳට සිහිපත් කරලා හොඳින් අපි උත්සාහ වඩන්ට අවුරුදු 7කදී අපට මොකද වෙන්නේ? දින්නම් වා පලං අඤ්ඤ තරං වා අනාගාමිනෝ හෝති. මේ මොකද වෙන්නේ? එක්කෝ අරිහත්ත්වයටපත් වෙනවා. දින්නම් වා පල දෙකක් එනවා. අරිහත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමිතා හෝති. අනාගාමී වෙනවා. ඒකම තමයි අඩු කරගෙන ඉන්නේ කීයටද දවස් 7ට. ඉතින් බලන්න මේ ටික ඔක්කොම 100ෙන් කරන්න පුළුවන් නම් අපි හිතන්නේ දවස් 7න් පුළුවන් වෙන්න ඕනේ. නේද? අපට මේවා කැඩෙන හින්දා කරගන්න බැරි හින්දා මොකද වෙන්නේ? අපි ඉතින් අවුරුදු ගණන් ආත්ම ගණන් භව ගණන් ගමන් කරනවා. අපි ඔක්කොටම වෙලා තියෙන්නේ ඒක තමයි. එහෙනම් මොකද කරන්න ඕනේ? මේක අපි පුරුදු කරන්න ඕනේ, හදන්න ඕනේ. අන්න එතකොට අපට මෙතනින් ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඉතින් හොඳයි. එහෙමනම් අපි මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තු උතුම් වූ උදාර වූ කුසල ශක්තියින් සමුදාය අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොට ඇති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් විත්වා සැපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා අප සියලු දෙනාමවද අපේ ගේ දොර වතු පිටි ඉඩකඩම් රැකී ආරක්ෂා විලහෙළඳාම් ආදී සියලු දෑද මේ ආයතනයද ඒ වගේම විශේෂයෙන්ම අද හීල්දානය දිවාදානය ගිලන්පස දාන ආදී මේ පින්කම් දවස පුරා සිද්ධ කරපු අපේ මනෝරි අම්මා ඒ වගේම උපාලි මහත්මයා ආදරණීය දරුවන් තුන්පොළ මිනිබිරියන් දෙපළ ප්‍රදාන ඥාති හිත මිත්‍ර ආදීන් සියලු දෙනාමවද දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරකිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පිළිතුරු ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම මේ සිදු කර ගන්නට යෙදුණු උතුම් උදාර කුසල ශක්තියින් අපි අපේ මිය පරලොව ගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. අපේ මිය පරලොව ගියා වූ ගුරුවර දෙමව්පියන් ප්‍රදාන සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. සංසාරික වශයෙන් අපෙන් පින් බලාපොරොත්තු වෙන හැම දිනාටමත් මේ පින් ලැබීවා. පරම්පරානුයාත ඥාතිවරුන්ටත් පින් ලැබීවා. මේ ආයතනයන්ට ඉඩ කඩන් වලට මේ නිවෙස් වලට අයිතිවාසිකම් කියලා මේවයි ජීවත් වෙලා මිය පරලොව ගියා වූ සියලු දිනාටමත් පින්නත් වේවා. මනෝරි අම්මගෙත් උපාලි මහත්මයාගෙත් ආදරණීය දෙමව්පියන් ප්‍රදාන සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම සැපවත් වේවා. සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. සියලු දිනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පින්. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ උදාර උතුම් කුසල ශක්තියින් අපි හැම දිනාටම
සංසාරී වාසය කරන තාක් කාලයක්හි අසත්පුරුෂ අඥාන ඇසුරක් නොලැබීවා මේ සතර සතිපට්ඨාන ඒ වගේම මේ උතුම් ගුණදහම් කියලා කරලා දෙන ඒ තුල පිහිටවන සත්පුරුෂෝ කල්යාණ මිතුරෝම නිවන් හිමි කොටම ලැබේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. අවසාන වශයෙන් අපටත් මිය පරලොව ගියා වූ අපේ ගුරුවර දෙමව්පියන් ප්‍රදාන ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින්කම් වලට උදව් උපකාර කරන ඒ වගේම නොඑක ආකාරයෙන් සහයෝගය දක්වන මේ ආයතනයන් පවත්වා ගැනීම පිණිස සහයෝගය දක්වන උදව් උපකාර කරන නඩත්තු කරන ඒ හැම දිනාටමත් පවතින දුක් දුරු වේවා අකුසල දහම් ප්‍රහීන වේවා කුසල ධර්මියෝ වර්ධනය වේවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මියෝ වැඩිවා භයංකාර සංසාර දුකින් නිතරව ලබන උතුම් නිවන් සුවය හේතු වාසනා වේවා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු